අපි වෙමු සීලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි දරුවනේ. DP Education දහම් පාසලේ අද අපි ඉගෙන ගන්නේ බෞද්ධ සංස්කෘතිය විෂයට අදාළව පාඩමක් 6 වෙනි පාඩම තමයි අද අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. දැන් බෞද්ධ සංස්කෘතිය විෂයේ අපේ දරුවෝ දැන් පාඩම් ගණනාවක් අධ්‍යයනය කරලා තියෙන්නේ. මේ 6 වෙනි පාඩම ඉතාම වැදගත් පාඩමක්. මේකේ තියෙන්නේ දරුවනේ 6 වෙනි පාඩම අයිති වෙන්නේ පළවන කොටසට. පළවෙනි කොටස බෞද්ධ සිරිත් විරිත් සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. දැන් සිරිත් කියන්නේ කළ යුතු දේවල්. විරිත් කියලා කියන්නේ නොකළ යුතු දේවල්. ඒතර කළ යුතු සහ නොකළ යුතු දේවල් සම්බන්ධව කතා කරන ඒකකය තමයි බෞද්ධ සිරිත් විරිත්. එතකොට දරුවනේ මේ සිරිත් විරිත් වල මේ 6 වෙනි පාඩම වෙන් වෙලා තියෙන්නේ බෞද්ධ පාලකයින්ගේ සිරිත් විරිත් සම්බන්ධව සාකච්ඡා කරන්න. එතකොට මේ පාඩම පුරා අපි සාකච්ඡා කරනවා බෞද්ධ පාලකයෝ. පාලකයෝ කියලා කියන්නේ පොදුවේ මානව සමාජය පාලනය කරන පිරිසට තමයි පාලකයෝ කියලා කියන්නේ. පාලකයෝ. ඒතර පාලකයන්ට අදාළ සිරිත් විරිත් කොටස් 3කින් තමයි මේ පාඩමේ තියෙන්නේ. අපේ දරුවන්ට පෙළපොත අධ්‍යයනය කරාම පෙළපොත දිහා බැලුවාම මේක අඳුර ගන්න පුළුවන් පහසුවෙන්. ඒතකොට දරුවනේ පළවෙනිම කොටස වෙන්නේ ආදි බෞද්ධ පාලකයින්ගේ සිරිත්. ආදි කියලා කියන්නේ පෙර කියන එකනේ. පෙර. ඒතර අපි දැනගන්න ඕන දරුවනේ මේ බෞද්ධ පාලකයෝ කියන්නේ කවුද කියන එක නේද? බෞද්ධ පාලකයෙක් කියන්නේ කවුද? එතකොට මේ බෞද්ධ පාලනයක් ගෙන යන්නේ කොහොමද? ඒකේ සෙමිසේ කාර්යයක් නිමි. ඒතර අන්නේ කාරණා අපි හොඳින් තේරුම් ගන්න ඕන. දැන් අපේ දරුවෝ දන්නවා රජ කියන සන්දර්භය කොහොමද ලෝකේ ආරම්භ වෙන්නේ කියලා. ඒ කියන්නේ විවිධ මතවාද තියෙනවා. ඒතර මේ රජ්ජුරුවෝ කියන්නේ කවුද? ජනරංජිතීති රාජනේ. එතකොට ජනතාව රංජනය කරන්න, රංජනයක සතුටු කරන්නානේ. ඒතර ජනතාවගේ සුබ සිද්ධිය තමයි රජ්ජුරුවන්ගේ ප්‍රධාන කාර්ය වෙලා තිබුණේ. ඒතර පාලනයක් ගෙන යන්න රජ කෙනෙක් ප්‍රධාන වශයෙන් අනුගමනය කරන්න ඕන මූලධර්ම සමුදායක් බෞද්ධ ත්‍රිපිටකයේ පාලි ත්‍රිපිටකයේ ඇතුළත් වෙනවා. මේ ත්‍රිපිටක ධර්මයේ ඇතුළත් වෙන කාරණා මොනවද කියලාත් අපි දැනගන්න ඕන. දැන් මේ පාඩම සාමාන්‍යයෙන් අපේ දරුවන්ට හිතෙන්න පුළුවන් දේශපාලන විද්‍යාවට අදාළ පාඩමක් කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශපාලන දර්ශනයක් ත්‍රිපිටකයේ තුල ගොඩනගලා තියෙනවා. يعني බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිපිටකයේ සූත්‍රවල මේ දේශපාලන දර්ශනයක් ගොඩනැගීමේ අරමුණින් නෙමෙයි මේ සූත්‍රවල මේව ඇතුළත් වෙන්නේ. ඒ සදාචාරාත්මක සමාජයක් තුලින් තමයි නිර්වාණය කියන පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනයට යන්න පුළුවන් මාවත විවෘත වෙන්නේ. ඒ මාවතට යන්න පහසු පියවරක් ඒ මාවත එලිපෙහෙලි කිරීමක් ලබා දෙන දේශපාලන දර්ශනය තුල. ඒතකොට ඒ පිළිබඳව අපි මේ පාඩමේ අධ්‍යයනය කරනවා. මෙහිදී ආදි බෞද්ධ පාලකීන් කියලා කියන්නේ බුද්ධ කාලීන ಭಾರತය. ගත්තොත් අපේ දරුවෝ දන්නවා බුද්ධ කාලීන ಭಾರತය කියලා කියන්නේ කුඩා එකක් නෙමෙයි. බුද්ධ කාලීන ಭಾರತයේ විශාල රාජ්‍යයන් ගණනාවකින් සැදුම්ලත් එකක් නේ. අපි ඒවට කියනවා මොනවද? 12 මහා ජනපද නේද? 12 මහා ජනපද. 12 මහා ජනපද. මේ 12 මහා ජනපද වල තමයි මේ බෞද්ධ මූලධර්ම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන වපසිරි ගොඩනැගෙන්නේ. දැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අපේ දරුවෝ දන්නවා කීවෙනි සියවසේද? ක්‍රිස්තු පූර්ව 6 වන සියවස නේද? අපේ දරුවෝ ඒක මම මතක තියාගන්න කියලා සඳහන් කරා මතක. මේ සියවස තාම වැදගත්.
මොකද අපි බෞද්ධ අධ්‍යයනය කරනකොට මේ සියවස අපිට ඕන වෙනවා. මේ ක්‍රිස්තු පූර්ව කියලා කියන්නේ මේ වර්ෂ ක්‍රමය අපේ දරුවෝ දැනගන්න ඕන විශේෂයෙන්ම. ක්‍රිස්තු පූර්වයි කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්න පෙරනේ. ක්‍රිස්තු පූර්ව. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්නේ ක්‍රිස්තු වර්ෂ 1 දල වශයෙන් ගත්තොත්. අද අපි ඉන්න විවහාර වර්ෂ ක්‍රිස්තු වර්ෂ 2022 නේ. 2022. 2022 කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදී අවුරුදු 2022යි. ක්‍රිස්තු වර්ෂ 2022 මේ විවහාර වර්ෂ. ඊටත් ඒක ක්‍රිස්තු වහන්සේ උපදින්නේ ක්‍රිස්තු වර්ෂ 1. ඊට සියවස් 6කට කලින් තමයි බුදුහාමුදුරුවෝ ಭಾರತේ පහළ වෙන්නේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. ඒතර ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ಭಾರತය ගත්තොත් දරුවනේ එසේ මෙසේ තත්වයක් නෙමෙයි තිබුණේ. ඒක ඊටාම රාජාණ්ඩු පාලනය, ගණතන්ත්‍ර යටතේ පාලනය වුණා. ගණතන්ත්‍ර සහ රාජාණ්ඩු. ගණතන්ත්‍ර කියලා කියන්නේ අද අපි හඳුන්වන සමූහ ආණ්ඩුවක් වගේ. ඒ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි. මණ්ඩලයක්. අපි අද ගත්තොත් පාර්ලිමේන්තු ක්‍රමය වගේ ඒ සභාවක්. මණ්ඩලයක් විසින් තමයි පාලනය ගෙන යන්නේ. දැන් ලිච්ඡවීන්ගේ ලිච්ඡවී රාජ්‍ය අපි දරුවෝ දන්නවා. ලිච්ඡවී රාජ්‍ය ගණතන්ත්‍ර පාලනය. ඒත් එක්කම මල්ල රාජ්‍ය ගණතන්ත්‍ර පාලනය. බුදුහාමුදුරුවෝ උපදින සිද්ධාර්ථ කුමාරයා උපදින කපිලවස්තුව ගණතන්ත්‍ර පාලනයක් තිබුණා. ශාක්‍ය කියන ගණතන්ත්‍ර පාලන. කෝලීය, ශාක්‍ය ඒ ආදී වශයෙන් ගණතන්ත්‍ර පාලන තිබිලා තියෙනවා. එතකොට දරුවනේ රාජාණ්ඩු කියලා කියන්නේ එක රජෙක් යටතේ පාලන පාලන ක්‍රමයක්. ඒ රජවලට සහාය වෙන්න අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා. ඒ අමාත්‍යරුන්ට අමතරව සේනාධිපතිවරු ඉන්නවා. ඒ විදිහේ පාලනයක් තිබෙනවා. කොහොම වුණත් දරුවනේ ප්‍රධාන වශයෙන්ම නැගියා මේ රාජාණ්ඩු. මොකද ඊට වටා බලය විශාල වශයෙන් කේන්ද්‍රගත. මොකද ඒකාධිපති බලයක්. ඒතර මේ ඒකාධිපති බලය රජෙක් වටා කේන්ද්‍රගත වුණාම සිද්ධ වෙන්නේ ඒ තරම් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම යටතේ රටක් පාලනය වෙන්නේ නැහැ. ඒතර මහජනතාවගේ අයිතීන් නිදහස සීමා වෙන්න පුළුවන්. ඒතර ඒකාධිපති රජෙක් පාලකයෙක් යහපත් පාලකෙක් වෙන්න නම් ඔහු තුල පෞරුෂ ලක්ෂණ, නිපුණතා, සිරිත් විරිත් ගොඩනගෙන්න ඕන. අන්නේ රාජාණ්ඩු පාලකයන්ට ඒ යහපත් රාජ්‍ය පාලනයකට අවශ්‍ය කරන ප්‍රතිපත්ති සමුදායක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒතකොට ඒ ප්‍රතිපත්ති වල රාජ්‍ය පාලකෙක් හිටියොත් තමයි ඔහුට ඊටාම මනවින් මේ පාලනය ගෙන යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? ඔහුගේ පාලනය බිඳ වැටෙනවා. පාලනය ගෙන යන්න බැරුව යනවා. මිනිස්සු අතෘප්ත කරවෙනවා. පාලකයා සම්බන්ධව දක්වන ආකල්පය හීන වෙනවා. ඒතර එහෙම වුණාම මිනිස්සු කැරලි කෝලහල ගහන්න පටන් ගන්නවා. රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. ඒතර මෙන්න මේ තත්ත්ව සමතේකට පත් කරගන්න පාලනයේ යහපත්ව ගෙනියන්න අවශ්‍ය කරන මූලධර්ම සමුදායක් ලබා දෙනවා බුදුදහම තුල. මේ ගණතන්ත්‍ර පාලනයටත් වැදගත්. මොකද ගණතන්ත්‍ර පාලනය ටිකක් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට නතුයි. ඒක අපි දන්නවා. දැන් ලිච්ඡවීන්ගේ පාලන මූලධර්ම දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ඇතුළත් වෙනෝනේ. ඒතකොට මේ සූත්‍රයේදී අපිට අවධානය යොමු කරලා බලනකොට පේනවා ඒ අපරිහානීය ධර්ම වල ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වල ලක්ෂණ තියෙනවා. ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ පාලනයේ යහපත්ව ගෙනියීමට අවශ්‍ය කරන ගුණධර්ම සිරිත් විරිත් සමුදායක් පාලි ත්‍රිපිටකයේ ඇතුළත්
වෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒ මොකද බුදුහාමුදුරුවෝගේ ධර්මයේ ව්‍යාප්ත වුණේ මේ 12 මහා ජනපදය ඇතුළේ. ඒ වයින් ප්‍රධාන රාජාණ්ඩු දෙකක් වුණ මගධය, කෝසලය කියන මේ රටවල් දෙක තුල තමයි බුදුහාමුදුරුවෝ වැඩි කාලයක් වැඩ හිටියේ. ඒතර මගධාදීශ්වර බිම්බිසාර රජුරුව, කොසල් රටේ අධිපති පසේනදී කොසල් රජුරුව බුදුහාමුදුරුවෝ ළඟින්ම ඇසුරු කරපු පාලකයෝ. ඒතර මේ පාලන තන්ත්‍ර දෙක, කොසල් රට හා මගධය කියන මේ රාජාණ්ඩු දෙක ක්‍රියාත්මක වුණ ආකාරයේ පාලි ත්‍රිපිටකයෙන් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් ඉන්දි ඉතිහාසයේ ගොඩනගන ඉන්දි ඉතිහාසඥයින්ට පවා මේ පාලි ත්‍රිපිටකයේ වැදගත් ඓතිහාසික මූලාශ්‍රය. හේතුව මේ ත්‍රිපිටකයේ සූත්‍රවල ඒ රාජාණ්ඩුවල පාලනයේ ක්‍රියාත්මක වුණේ කොහොමද? ඒ පාලනය වූ රාජ්‍ය නායකයින් කවුද? පාලනය කළ රාජ්‍ය නායකයින් කවුද? ඒ අය අනුගමනය කරපු සිරිත් විරිත් මොනවද? ඒ අය නිරත වූ යුද්ධ මොනවද? ඒ අය කොහොමද ආගමික භාවිතය ඒගොල්ලන්ගේ? ඒ අය කොහොමද මිනිසුන්ට සැලකුවේ? අන්න ඒ වගේ තොරතුරු රාශියක් මේ ත්‍රිපිටකය හරහා ගන්න පුළුවන්. එතකොට දරුවනේ අපි මේ පාඩම ඉගෙන ගැනීම තුලින් එකක් අපේ දැනුමට මේ පාලන මූලධර්ම පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. හැබැයි ඔබ යම් දිනක අපේ රටේ යම් පාලන තන්ත්‍රයක ඔබ පාලකෙක් වුණ දවසට ඔබේ පාලනය යහපත්ව ගෙනියන්න අවශ්‍ය කරන නිපුණතා ඔබේ ජීවිතයට එකතු කරගෙන මේ පාඩමෙන් ලැබෙනවා. ඒතකොට මේක මේ පාඩම හුදෙක් විෂය කරුණු ඉගෙනීමකට වඩා ඔබේ ජීවිතයට යමක් එකතු කර ගැනීමට ඔබ අවශ්‍ය වෙනවා. මොකද අධ්‍යාපනය තුළින් ඔබේ චර්යාවේ වෙනසක් ඇති වෙනවා. ඒ චර්යාත්මක වෙනසට අවශ්‍ය කරන නිපුණතා ඔබ මෙහිදී ග්‍රහණය කරගන්න. විශේෂයෙන් අපි දහම් පාසල් අධ්‍යාපනයේදී දරුවනේ මේ විෂය කරුණු ඉගෙනීම වැදගත්. ඒ වගේම ඒ පාඩම තුලින් අපේ ජීවිතයට යමක් එකතු කරගන්න ඕන. එකතු කරගන්න අවශ්‍ය කරන පසුබිම අපි ඔබට ලබා දෙනවා. එහෙනම් දරුවනේ අපි දැන් මේ රාජ්‍ය පාලකයා ඊටාම බලය කේන්ද්‍රගත වුණාම ඔහු අත්නෝමතිකව ක්‍රියාත්මක වෙන සම්භාවිතාවය වැඩි. ඒ මොකද හේතුව බලය ඔහු වටා කේන්ද්‍රගත වන නිසා. ඒ සියලු දෙනාම උට නතු වෙනවා. පාලියෙන් වචනයක් තියෙනවා අපේ දරුවෝ දන්නවා පාලකයාට කියන්නේ භූපති. භූපති කියනවා. භූපති කියලා කියන්නේ භූ කියන්නේ පොළවනේ. පති කියන්නේ අධිපති කියන්නේ. පොළවේ නායකයා, පොළවේ ප්‍රධානියා. නේද? එතකොට සමස්ත භූමියම රජුට අයිති කියන සංකල්පයක් තිබුණා. අද නූතන දේශපාලන විග්‍රහය තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූණුවර තුළ ඒක නැහැ. හැබැයි අතීතයේ ලෝක ඉතිහාසයේ දෙස අපි බලනකොට අපිට පේනවා එහෙම තිබිලා තියෙනවා. නැත්නම් මේ වචනේ හැදෙන්නේ නැහනේ. භූපති පාලිය. නේද? භූපති කියන වචනේ. ඒත් මේ භූපති කියලා කියන්නේ පොළොවේ අධිපතියා. සමස්ත පොළොවම ඔහුට අයත් කියන එක අදහස් වෙනවා. ඒතර මේ අදහස තුල ඉඳලා පාලකයෝ රටක් ලෝකයක් පාලනය කරොත් ਉਹ අත්නෝමතිකව මානව සංහතියේ පැවැත්මට හානි කරන තීන්දුවකට යොමු වෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා අපි ලෝක ඉතිහාසයේ පේනවා. නැපෝලියන් අධිරාජ්‍ය, ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය, ඒත් එක්කම හිට්ලර්, ඒ වගේ විශාල පාලකයෝ ලෝක ඉතිහාසයේ මේ භූමිය අත්පත් කරගන්න, තමන්ගේ රාජ්‍ය විශාල කරගන්න, ඒ ජාතිකත්ව හැඟීම් ලෝකේ පුරා ව්‍යාප්ත කරන්න කටයුතු කිරීම තුළින් ජීවිත හානි, දේපල හානි, පාරිසරික හානි,
සිද්ධ වෙලා තියෙනවා. හිට්ලර්ගේ ජර්මන් අධිරාජ්‍ය ගොඩනැගීමේ සිහිනය නිසා තමයි අප දෙවන ලෝක යුද්ධයකට මුළු ලෝකෙම අවතීර්ණ වෙන්නේ. ඒතර මේ භූපති සංකල්පය ඔහුගේ හිතට ආවහම තමයි සිද්ධ වෙන්නේ. ඔහු නිර්මල ආර්ය ජාතියක් හොයාගෙන යන ගමනක්. ඒ ජාතිකත්ව සංකල්පය තුලින් ඔහු අත්නෝමතිකව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒතකොට පාලකයෙක් තුල ඒ අත්නෝමතික අදහස් තුලණය කරලා ඒවා සමනයකට පත් කරලා නිවැරදි ජනතා හිතවාදී පාලනයක් ගෙන යන්නේ කොහොමද කියන එකට අවශ්‍ය කරන පසුබිම තමයි බුද්ධ ආගමේ සපයන්නේ. ඒතර මේ කරුණු ඔබ ඉගෙන ගන්න ඔබ යම් දිනක මේ රටේ ප්‍රධාන පාලක පන්තිය වෙන්න පුළුවන්. මෙතන ඉන්න යම් දරුවෙක් අපේ රටේ කවද ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ වුණ දවසට ඒ අවශ්‍ය කරන පාලනය කළ යුතු ක්‍රමය බුදුදහමෙන් ලබා දෙනවා. අපි ඉගන්වන්නේ ඒ ඔබේ ජීවිතයට එකතු කරගෙන ඒ සාර්ථකව ජාතියක් රටක් ගොඩනගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. එතකොට දරුවනි භූපති කියන වචනේ පාලියේ තියෙන. ඊළඟට අපේ දරුවෝ දන්නවත් දන්නේ දැන් අපේ රටේ ඉන්න ප්‍රධාන විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය කියලා බලය බෙදෙන ප්‍රධාන කොටස් තුනක් තියෙනවානේ. ඒ විධායකය කවුද? අද තියෙන 78 ව්‍යවස්ථාවට අනුව ජනාධිපති. මේ ජනාධිපති කියන වචනයක් දරුවනි පාලි වචනයක්. ජනාධිපති. මේක හැදිලා තියෙන ජන අධිපති කියන සංදි පදයක්. ජන අධිපති. ඉකාරාන්ත නාම පදයක්. ජනාධිපති. ඒක ජනතාවට අධිපති. අධිපති කියලා කියන්නේ ආධිපත්‍ය දරනවා කියන්නේ. හැබැයි මේ වචනය පාලකෙක් වැරදිව තේරුම් ගන්න පුළුවන්. ජනතාවගේ ප්‍රධානියා කියන අදහස නෙමෙයි. ආධිපත්‍ය දරනවා කියලා කියන්නේ ඒ ජනතාව නියෝජනය කරමින් ජනතාවගේ සුභසිද්ධිය වෙන නායකත්වය සපයනවා කියන්නේ. දැන් ජාතක පොතට ගියාම ජාතක පොතේ ජාතක කතාවල බෝසතාණන් වහන්සේ විවිධ භවවල අපි දන්නවා බක ජාතකය වගේ ජාතක කතා වෙන්න පුළුවන්. කපි ජාතකය ගන්න හොඳ උදාහරණ කපි ජාතකේ. කපි කියන්නේ පාලියෙන් වඳුරට. ඒ කපි ජාතකයේදී ඒ වඳුරු නායකේ කොහොමද මේ සමස්ත තමන්ගේ සනුහරය වෙනුවෙන් නායකත්වය දෙමින් ඔහුගේ ජීවිත ආරක්ෂා කරමින් පවත්වාගෙන යන කියන්නේ. ඒතකොට නායකත්වයේ සැපීම තමයි මේ ජනාධිපති කියලා කියන ජනතාව අධිපති. එතකොට ජනතාව යටත් කරගෙන ජනතාව ඔහු යටතේ ඉන්නවා කියන අදහස නෙමෙයි මෙතනින් ධුනිතවන්නේ. මේ අදහස් වෙන්නේ ජනතාවට නායකත්වයේ සපයන. ජනතාව වෙනුවෙන් ප්‍රධානත්වය උසුලන කියන අදහස. එතකොට බෞද්ධ මූල ධර්ම වලට අනුව දරුවනේ රාජ්‍ය පාලකේ ක්‍රමානුකූලව තමයි රට පාලනය කරන්නේ. දැන් අපි බලමු කොහොමද මේ රාජාණ්ඩු ක්‍රමයක් නැත්නම් පාලන ක්‍රමයක් ලෝකේ ආරම්භ වෙන්නේ. ඒ ගැන අපිට පළවෙනියෙන්ම හමු වෙන තැන තමයි අපේ දරුවෝ දන්නවා දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය. දීඝනිකාය මේ සූත්‍රේ නම් මතක තබා ගන්න ඕන ඔබ. අග්ගඤ්ඤ සූත්‍රය. අග්ගඤ්ඤ සූත්‍රය. මේ දීඝනිකායේ පාටික වග්ගයේ 4 වෙනි සූත්‍රය තමයි අග්ගඤ්ඤ සූත්‍රය. දීඝනිකාය. දැන් අපේ දරුවෝ දන්නවා නිකාය 5ක් තියෙනවනේ. එකක් දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. සූත්‍ර පිටකේ ග්‍රන්ථ 5. ඒතර ඒකේ දීඝනිකාය කියන්නේ පළවෙනි ග්‍රන්ථය. ඒකේ සූත්‍ර 34ක් තියෙනවා. ඒ සූත්‍ර 34 ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. මොනවද කොටස් 3? සීලක්ඛන්ධ වග්ග, පාටික වග්ග, මහ වග්ග.
ඒතර පාටික වග්ගයේ තියෙන සූත්‍රයක් තමයි අග්ගඤ්ඤ සූත්‍රය. සාමාන්‍ය දීඝනිකායේ තියෙන්නේ දීඝපමාණ සූත්‍රය. ඒ කියන්නේ දීර්ඝ ප්‍රමාණයේ සූත්‍රය. ඒතර මේ අග්ගඤ්ඤ සූත්‍රය අපිට වැදගත් වෙන්නේ මේ රාජ්‍යයක් ආරම්භ වීම නැත්නම් පාලන තන්ත්‍රයක් ආරම්භ වීම සම්බන්ධව තොරතුරු අනාවරණය වෙනවා. බුදුදහම මේ සූත්‍රය තුල ගොඩනගන්නේ පරිණාමවාදී න්‍යායක් මත තමයි රාජ්‍ය ගොඩනැගෙන බව පෙන්වන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ පහළ වෙන ක්‍රිස්තු පූර්ව 6 වන සියවස වෙනකොට ඉන්දියාවේ දේව නිර්මාණවාදීව තමයි පාලන තන්ත්‍රයේ පාලකයා කියන කාර්යය ඇති වුණා කියලා විශ්වාස කරනවා. රජු දෙවියන්ගේ නියෝජිතයා විදිහට ලෝක ඉතිහාසය සලකලා තියෙනවා. දෙවියන්ගේ නියෝජිතයන් දෙවියන්ගේ අවතාරයේ විදිහට දෙවියෝ හා සමානව රජුරෝ ගෙනල්ලා තියෙනවා. දැන් ඊජිප්තු ශිෂ්ටාචාරයට ගියාම රජුරෝ නැත්නම් පාරාවෝ සලකලා තියෙන මිනිස්සු දෙවියන් හැටියට. දෙවියන්ගේ නියෝජිතය හැටියට. එතකොට ඒ දෙවියෝ ලෝකේ මැව්වා කියන මැවුම්වාදී අදහස තියෙනවා. ඒක ලෝකේ මවන්නේ දෙවියෝ කියන අදහස නිර්මාණවාදී චින්තන. ඒ නිර්මාණවාදී චින්තනය තුල රජුරෝ කියන්නේ දෙවියන්ගේ නියෝජිතයන්. එතකොට එතනින් මිනිස්සු රජුන්ට යටත් කරනවා. එතකොට පාලන බලයට මිනිස්සු නතු කරනවා. එතකොට මිනිස්සුගේ නිදහස් චින්තනය, නිදහසේ ක්‍රියාත්මක වීමේ හැකියාව, නීතිය, යුක්තිය, සාධාරණත්වය කියන මානව ධර්මතා නිෂේධනය වෙනවා. එහෙම පාලනයක් නෙමෙයි ලෝකේ ආරම්භ වුණේ මිනිස්සුන්ගේ සම්මතියෙන්. ඒතු දෙවියන් විසින් නෙමෙයි මේ පාලකයා පත් කරන්නේ. නැත්නම් දෙවියන්ගේ නියෝජිතයෙක් නෙමෙයි කියන එකට අග්ගඤ්ඤ සූත්‍රය පෙන්නන්නේ. පාලකයා යනු මහජනයාගේ සම්මතිය. මහජනයාගේ පොදු පිළිගැනීමෙන්, පොදු කැමැත්තෙන්, පොදු එකඟතාවයෙන් තමයි පාලකයා පත් වෙන්නේ කියන අදහස. එතකොට එහිදී පාලකයා ජනතාවට යටත් වෙනවා. පාලකයට ජනතාව යටත් වෙනව නෙමෙයි ජනතාවට පාලකයා යටත් වෙනවා. ඒතර බුදුහාමුදුරුව අග්ගඤ්ඤ සූත්‍රයේදී පෙන්වන්නේ වාසෙට්ට භාරද්වාජ පිරිසට මේ පාලකයා කියන කෙනා දෙවියන් විසින් පහතුරු භූත කරපු කෙනෙක් නෙමෙයි. ඔහු ජනතාව අතරින් ජනතාවගේ සම්මතයෙන්, කියන්නේ මහා සම්මතෝ මහරජා කියන ජන සම්මතයෙන් එන කෙනෙක්. ඒතර ඔහු වගකීමට සහ වගවීමට බැඳී ඉන්න ජනතාව. අග්ගඤ්ඤ සූත්‍රයේදී මේ ලෝකය සංවට්ටමාන විවට්ටමාන කියලා යුග දෙකක් තියෙනවා. අවස්ථා දෙකක්. ලෝකයේ විනාශයත් එක්ක ලෝක විනාශය ගැන අපේ දරුවෝ ඉගෙන ගන්න කැමති නම් ඔබ කියවන අංගුත්තර නිකායේ සත්ත්වසූරියෝද්ගමන සූත්‍රය. ඒ ලෝක විනාශය ගැන තියෙන ලෝකේ සම්භවය කියන කාරණේදී මෙහිදී මේ අදහස් වෙන්නේ ලෝකයේ පටන් ගත්ත දවස ගැන නෙමෙයි පෘථිවි ගෝලය වෙනස් වෙමින් නැති වෙමින් ඇති වෙමින් යනවා. ඒක ඒතකොට පටන් ගත්ත දවසක් විශ්වයේ කෙරවලක් කියන්න බෑ. ඒක යම් අවස්ථාවක නැවත ආරම්භ වෙන අවස්ථාවකදී ආබස්සර කායිකව හිටපු බ්‍රහ්මකායික, ඒ කියන්නේ ත්‍ෘතිය ධානය තලයේ හිටපු බ්‍රහ්මකායික ජීවීන් ඇවිල්ලා සොයන් ප්‍රභාවක් සහිත ප්‍රීති භක්ක ප්‍රීතිය අනුභව කරන මේ බ්‍රහ්මකායික ජීවියේ පොළවෙන් මතු පෘථිවි රසය කීරෝදකය ඇඟිල්ලෙන් රස බලන. ඇඟිල්ලෙන් රස බලන. ඒතර ඇඟිල්ල තුලින් තමයි මේ රහ බැලීම සිද්ධ වෙන්නේ පළවෙනි. එතකොට ප්‍රීති භක්කනේ මොකද මේගොල්ලෝ ဒုတိ ය ධානය තලයේ ධාන ප්‍රීතිය තමයි අනුභව කරන්නේ. ඒතර මේ පිරිස පළවෙනියෙන් කෙනෙක් දෙයක් කරාම ඒක දිඨානුගතියට අනුව, ඒ කියන්නේ අනුකරණේ ඊළඟ කෙනත් ඒ දේ කරලා මේ පෘථිවි රසය අනුභව කරමින් ඉන්නවා. ඒ අනුභව කිරීමත් එක්ක අර තෘෂ්ණාවාදී ඇති වෙනකොට මොකද ධානයේ පිරිනනවා. ඒතර අර අහසින් යාමේ හැකියාව ආදී නැතුව යනවා. ඒතර ඒ වීමත් එක්ක මේගොල්ලෝ මේ පෘථිවි ගෝලය ආශ්‍රයෙන්ම ජීවත් වෙන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව මේ කීරෝදකය අවසන් වෙනවා. ඊළඟට භූමි පප්පටක පහළ වෙනවා. ඒ අනුභව කරනවා. ඊළඟට බදා ලතා කියලා වැල් జాතියක් මේ පත්‍ර අනුභව කරනවා. එයත් කාලයක් සමග අවසන් වෙනවා. මේක දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි.
දීර්ඝ කාලයක් යනවා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න. ඊට පස්සේ ස්වංජාත හැල්වී පහළ වෙනවා. මෙන්න මේ ස්වංජාත හැල්වී පහළ වීමත් එක්ක තමයි ලිංග භේදය කියන කාර්යය ඇති වෙන්නේ. ඒතර මුල් කාලේ මේ මිනිස්සු අතර ලිංග භේදයක් තිබුණේ නැහැ. ලිංග පහළවීමක් තිබුණේ නැහැ. ලිංග පහළවීම සිද්ධ වෙන්නේ මේ ස්වංජාත හැල්වීත් එක්ක. ඒ පහළවීම සමග සිද්ධ වෙන්නේ මොකක්ද? මේ අය මෛතුන සේවනය ඇති වෙනවා. ඒ අනුව නිවාස ඉදි කර ගැනීම කියන කාරණාවලට නැඹුරු වෙනවා. ඒතර ගෘහාශ්‍රිතකරණයට නැඹුරු වෙනවා. ඒත් එක්කම මේ ස්වංජාත හැල්වී වල තිබුණු ස්වංජාත භාවය හවුස් වෙලා යනවා. ඒත් එක්කම ශාක ගෘහස්ථීකරණය ගෘහාශ්‍රිත වගා කර ගැනීමට නැඹුරු වෙනවා. ඒතර මෙන්න මේ කාරණාත් එක්ක මේ අය තමන්ගේ කෙත් නැත්නම් කුඹුරු නැත්නම් තමන්ගේ ඉඩම මේ ශේස්ත්‍රය ආරක්ෂා කරන ශාස්ත්‍රීය කියන කැති. ශාස්ත්‍රීය කියන වංශය. ශේස්ත්‍රීය ශාස්ත්‍රීය කත්තිය කියලානේ ඔකට පාලියෙන් කියන්නේ. ඒතර කත්තිය නැත්නම් ශාස්ත්‍රීය වංශය ඇති වෙනවා. කැත් කුල සිංහලෙන් කියන්නේ කැත් කුල කියලා මේක. එතකොට රාජ්‍ය ආරම්භ වෙන්න අවශ්‍ය කරන වපසරි ගොඩනැගිලා. රාජ්‍ය පාලනයට අවශ්‍ය කරන බිම් සැලැස්මෙලින්නේ මේ විදියට. එතකොට දරුවනේ මේ රාජ්‍ය පාලකයා කියන කෙනා තෝරගන්නේ කාරණයක් මත. ඒ තමයි මේ ගෘහාශ්‍රිතකරණයට නැඹුරු මේ ලෝල ජාතික සත්වයා අලසකම ප්‍රජයන්ට පටන් ගන්න. අලසකම. අලස වෙනවා. ඒ අලස වීම නිසා උදේට ගිහිල්ලා එවෙලේ කඩාගෙන අනුභව කරවා වෙනුවට උදේ දවල් කියලා දෙවේලකට එකතු කරන්න පටන් ගන්නවා. සන්නිධිකාර පරිභෝජනය ඔකට අපි කියන්නේ. ගබඩාකරණය නැඹුරු වෙනවා. දෙවේල තුන් වේලට එකතු කරන්න පටන් ගන්නවා. එක දවස් දෙක තුනකට එකතු කරන්න පටන් ගන්නවා. අන්නේ මිනිස්සු ගොඩ ගහ ගන්න, ගබඩා කරන්න, රැස් කර තබා ගන්න පුරුදු වෙනවා. මේ නිසා අර හැල් වල ස්වංජාත භාවය නැතුව ගිහිල්ලා ඒව ටිකක් කාලයක් මහන්සිලා වපුරලා ගොඩනගා ගත යුතු බවට පත් වෙනවා. ඒ දුලබ බවට පත් වෙනවා. සුලභව තිබුණා. ඊට පස්සේ මොකද කරන්නේ? කෙනෙක් Tamanට අදාළ නැති කොටසකින් මේ හොරකම් කරනවා. හොරකම පටන් ගන්නවා. අන්න සමාජය තුල මිනිසාගේ මේ චිත්ත චෛතසිකවල ඇතිවන මේ අලස භාවය, තීන මිද්ද කියන චිත්තචෛතසික අලස භාවය නිසා මිනිසා මොකද කරන්නේ? හොරකම් ආදී දුෂ්චරිතයන්ට නැඹුරු වෙනවා. මේ දුෂ්චරිතයන් ක්‍රමානුකූලව වැඩි වෙගෙන යනකොට මොකද වෙන්නේ? මේ අය තමන් රැස් කරගත්තු දේවල් අනිත් අයගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න පටන් ගන්නවා. තව කෙනෙක් හොරකම් කරනවා. මේ හොරකම් කරාම මේ හොරකම් කිරීම වළක්වා ගන්න, මේව ආරක්ෂා කරන්න තමයි මහා සම්මතෙන් කෙලින්පත් කරගන්නේ. මහා සම්මතෝ මහරජා. ජන සම්මතේ මිනිස්සු අතර හිටපු හොඳට හැදි දැඩි පෞරුෂයක් තියෙන කෙනෙක් තෝරගන්න. තෝර අරගෙන එයාගේ කාර්යයන් කීපයක් බලාපොරොත්තු. නිරපිය යුත්තා නිරපීම, ගැරහි යුත්තාට ගැරහීම. අන්නේ විදිහට දණ්ඩනය පදනම් කරගත්තු පාලනයක් ගොඩනැගෙනවා. ඒතර පාලකයා පළවෙනියෙන්ම මිනිසාගේ දේපල හා ජීවිත සුරක්ෂිතතාව පදනම් කරගෙන තමයි පාලන තන්ත්‍රයක් කියන එක ආරම්භ වෙන්නේ. දේපල හා ජීවිත සුරක්ෂිතතාවය පදනම් කරගෙන. ඉතින් මෙන්න මේ විදිහට ආරම්භ වුණු පාලනය තමයි ක්‍රමානුකූලව සංකීර්ණ තත්ත්වයටපත් වෙන්නේ. එක දවසකින් දෙකකින් අවුරුදු දෙකකින් වෙනව නෙමෙයි, කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ හරහා තමයි ඒ ශාස්ත්‍රීය කියන වංශය ගොඩනැගිලා ඒ අයගේ පරපුරෙන් පරපුර රාජ්‍ය උරුමය යන්න පටන් ගන්න. ඒතර ඒ උරුමය නිසා කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ඔහුට පිය උරුමය
ලැබෙන දෙයක් විදිහට මේ රාජ්‍ය සලකන්න පටන් ගන්නවා. ඒතර ඒ අනුව අත්නෝමතිකව පාලකයා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ජනතාව පාලකයාගේ සේවකීන් කියලා පාලකයා තුල අදිමානයක් ගොඩ නැගෙනවා. ඒතර පාලකයාට තමන් ආවේ මේ ජනතාව අතරින් කියන එක අමතක වෙනවා. ඒ ඉතිහාසය ඔහුගෙන් ඈත් වෙලා යනවා. අන්න ඒ අනුව පිය උරුමෙන් ලැබෙන දෙයක් විදිහට පාලකයා සිතන්න ගන්නවා. ඒතර මොකද වෙන්නේ? අර ජනතාව විසින් ආරම්භයේදී පත් කරගත්තු පාලකයා ජනතාව නොසලකා ඔහුගේ රාජ්‍ය බලය වැඩි කර ගැනීමට රාජ්‍ය සුපෝගී ජීවිතය තවත් දියුණු කර ගැනීමට කටයුතු කරනවා. ඒ අනුව තමයි තවත් රාජ්‍යයන් යටත් කරගනිමින් මත්ස්‍ය න්‍යාය වගේ න්‍යායන් අනුගමනය කරමින් ලේ වැගිරීම, මනුෂ්‍ය ඝාතන, දේපල විනාශ කිරීම ආදී විවිධ පංච දුෂ්චරිතයට අදාළ ක්‍රියාවල නිරත වෙමින් මේ පාලනය ගෙන යන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ සමාජ ක්‍රමයක තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. සාමාන්‍ය විශ්වාස කරන්නේ ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේ විතර වගේ තමයි ඉන්දියාවට ආර්යෝ එනවා කියලා විශ්වාස කරන්නේ. මොකද ඉන්දියාව ගත්තොත් ඊටාම ඈත අතීතයේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හරප්පා මොහඳජාරෝ කියන ශිෂ්ටාචාර වලින් පෝෂණය වෙලා තිබිච්ච ප්‍රදේශයක්. මේ ශිෂ්ටාචාරය විනාශ කරමින් රුසියාවට පහළින් තියෙන ස්ටෙප් තෘණභූමි වල ඉඳලා මේ ආර්යයන් ඇවිල්ලා ඒ කුඩා පෞර රාජ්‍ය කුඩා ජනපද වගේ ගොඩනගාගෙන මේ ජනපද තමයි ක්‍රමානුකූල විශාල වෙලා ඒ කුඩා ජනපදයක් ඊට වඩා කුඩා ජනපදයක් යටත් කරගෙන ටිකක් විශාල වෙලා බලය වැඩි කරගෙන ඒ බලය තවත් ටිකක් අල්ලගෙන තවත් වැඩි කරගෙන මේ විවිධ ජනපද අතර පෞර රාජ්‍යයන් අතර සටන් ඇති වෙලා තමන්ගේ රාජ්‍ය විශාල කරගෙන ඉතින් 16ක් ඇති වෙනවා කියලා කියන්නේ. ඒක මේ 16 නොත් ප්‍රධාන දෙකක් තිබුණා. මේ මගධයා කෝසලය. මගධාදීශ්වර බිම්බිසාර රජු විවිධ යුද්ධ ගණනාවක් කළා තමයි මගධ කියන රාජ්‍ය ගොඩනගන්නේ. කොසල් මහ රජුරුවත් එහෙම. ඒ විදුඩබ දක්වා යනවා. ඔහුගේ රාජ්‍ය විශාල කරගෙන. ඒතර මගධය බිම්බිසාරකින් අතර වෙන්නේ නැහැ. ක්‍රිස්තු පූර්ව 3 වන සියවස 300ක් ගිහිල්ලා මගධේ පවතිනවා. මගධේ අශෝක අධිරාජ්‍ය දිග්විජය ප්‍රතිපත්ති අනුගමනය කරනවා. අශෝකකින් පසු ಭಾರತೀಯ දිග්විජය ප්‍රතිපත්ති බිඳ වැටෙනවා. එතකොට මෙන්න මේ විදිහට රාජ්‍ය පාලකයා රාජ්‍ය තන්ත්‍රය තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන් ඒකාධිපතිත්වය. අන්න එය වළක්වලා කොහොමද ජනතා සුභවාදී ජනතා හිතවාදී මානවවාදී පාලනයක් ගෙන යන්නේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලෝකෙට. මෙන්න මේ ඉගැන්වීම අපි දැඩිව අවබෝධ කරගන්න ඕනේ. මොකද මේ නූතන පාලකයන්ටත් අනාගතේ රට බාර ගන්න ඉන්න ඔබට ඉතාම වැදගත් වෙනවා. ඒතකොට දරුවනි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් එක කාරණයක් පදනම් කරනවා. ඒ තමයි මිදීම. නිබ්බාන කියන්නේ සරලව සිංහලෙන් කිව්වොත් නේද? නිවන පදනම් කරගෙන ධර්ම දේශනා කරන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ සියලුම සූත්‍ර දේශනා අවසාන කේන්ද්‍රය වෙන්නේ මෙතන. නිවනට අදාළව. සියලුම ධර්ම දේශනා කරනවා. ඒ රාජ්‍ය පාලනයට අදාළ යම් මූල ධර්මයක් දේශනා කරන එක නිවනට අදාළයි. මොකද පාලකයා යහපත් වුණොත් තමයි රටේ ඉන්න මිනිස්සුන්ට යහපත් තමන්ගේ ආධ්‍යාත්මය ගොඩනගා ගන්න පුළුවන්. රට වියවුල් බහුල නම් ආක්‍රමණ වලින් පීඩා විඳිනවා නම් පාලකයා අදක්ෂ නම් රටේ ඉන්න මිනිස්සුන්ට නිසි ලෙස තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කර ගන්න පුළුවන් බෑ. හේතුව මොකද පාලකයා බිඳ වැටීම මගින් ඒ ආර්ථික දේහ බිඳ වැටෙනවා. ආර්ථික දේහ බිඳ වැටීමේ සමාජීය සංස්කෘතික දේහ බිඳ වැටෙනවා. ඒතර ආගමික සංස්ථා පැවැත්මක් නැතු වෙනවා. මිනිස්සු තුල සද්ධර්මය නැතු වෙනවා. අසද්ධර්මය
වැජි වෙනවා. මෙන්න මේ తত্ত্বය නිසා තමයි මේ බුදුහාමුදුරුවෝ පාලකයාට අවශ්‍ය කරන ආචාර ධර්ම පද්ධතියක් උගන්වන්නේ. ඒ ආචාර ධර්ම පද්ධතිය වැදගත් වෙනවා මේ නිර්වාණගාමී ප්‍රතිපදාව. මොකද නිවන තමයි මේ හැම එකකම අවසාන අරමුණ. නිවනට යන මාර්ගය. පාලකයාත් නිවන් දකින්න බෑ. පාලකයාත් අධාර්මික වුණොත් ඔහුගේ භවගාමී ජීවිතය සැපවත් වෙනවද නැහැ. ඒතර පාලනයක් කොහොමද යහපත්ව කරන්නේ කියන එක උගන්වන. දැන් හිට්ලර් වගේ පාලකයෝ තමන්ගේ දිග්විජය ප්‍රතිපත්තිත් එක්ක ඒ ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතෙන ජාතියක් කියන ඒ මිත්‍යා දෘෂ්ටික අදහස තබා ගනිමින් එය ඔහුගේ දැක්ම බවට පත් කරගන්න. ඒ ගෙන ගියපු ව්‍යාපාරය අවසානයේ බිඳ වැටෙනකොට ඔහු මානසික කොච්චර බිඳ වැටෙනවද? ඔහුගේ ජර්මන් අධිරාජ්‍ය කෙමෙන් රුසියාව එංගලන්තයේ විසින් එය විනාශ කරමින් ඇමරිකාව විසින් විනාශ කරමින් එනකොට ඔහුගේ සිහින බිඳ වැටෙනකොට ඔහු මානසික කොතරම් හුදකලාද? ඒ තුලින් පාලකයාගේ නිවන කියන එක ඇහිරෙනවා. ඒ පාලකයන් නිවන් දකින්න බෑ. ඒ නිවන අරමුණු කරගත් දහමක් තුල මේ දේශපාලන සංකල්පත් කේන්ද්‍රගත කරන්නේ නිවනට. ආන්නේ සංකල්ප මොනවාද කියන එක තමයි අපි ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට දරුවනේ මේ නිවන අරමුණු කරගත්තු රාජ්‍ය පාලන මූල ධර්ම මොනවද කියන එක දැන් අපි ඉගෙන ගන්න ඕන. ඒ මූල ධර්ම අපි බලමු එකින් එක. පළවෙනියෙන්ම රාජ්‍ය පාලකයෙක් තුල තියෙන්න ඕන නිපුණතාවය තමයි පංචශීල. පංචශීල ප්‍රතිපදාව. දැන් අපේ දරුවෝ දන්න මොනවද පංචශීලය? පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, ඊළඟට මුසාවාදා වේරමණී, සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී. උතර මේ කියපු කාරණා පහ. පළවෙනි එක මොකද්ද? පාණාතිපාත. පාණාතිපාත කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම. ප්‍රාණඝාතයෙන් කොහොමද වළකින්නේ? ප්‍රාණඝාතයෙන් වැළකුණාම පාලකේ ඒ රටේ මිනිස්සුන්ට සානිත් රටවල අයට ජීවිත සුරක්ෂිතතාවය ඇති වෙනවා. ජීවිත රැකෙනවා. දැන් හිට්ලර් කියන පාලකයා ප්‍රාණඝාතය කරපු නිසානේ මිනිස්සුන්ට බිය ඇති වුණේ. ජර්මනිය කියන රාජ්‍ය ආක්‍රමණශීලීව ආසන්නයේ තියෙන වෙනත් රාජ්‍යයන් යටත් කරගෙන උඩ මිනිස්සුන්ට කොච්චර තැති ගැනීමක් ඇති වෙනවද? කොච්චර බියක් ඇති වෙනවද? යුදෙව් ජාතිකයෝ කොච්චර බියකටපත් වුණාද? තැති ගැනීමකට ලක් වුණාද? එතකොට පාලකයා ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ඒ පංචශීල ප්‍රතිපදාවේ ආරම්භක ශික්ෂාපදය ඔහු රකින්නවා නම් ඒ රටේ මිනිස්සුත් වෙනත් රටවල ජනතාවත් තමන්ගේ ජීවිත පිළිබඳ බියක් ඇති කරගත යුතු නැහැ. මොකද පාලකයා ප්‍රතිපත්තියක් විදිහට ජීවිත විනාශයෙන් වැළකී සිටිනවා. ඒක වැදගත් මූල ධර්ම. ඒක ජීවිත සුරක්ෂිතතාව. එය මිනිසුන්ට විතරක් නොවේ. ඒ සතාසිව් පවටත් වැදගත්. මොකද දස සක්විති වත්වල පාලකයා අනුග්‍රහය දක්වන්නේ මිනිස්සුන්ට පමණක් නොව සතාසිව් පාවට එක්ක. එතකොට සමස්ත සමාජයක් පාලකයා විසින් පාලනය කරනකොට ඒක මිනිස්සු විතරක් අදාළ නැහැ. අද නූතන ලෝකයේ ගොඩක් පාලකයෝ හිතන්නේ තමන් රටක පාලන බලයට පත් වුනහම තමන්ට ජීවි සුරක්ෂිතතාවය ඇති කළ යුත්තේ මිනිස්සුන් විතරයි කියලා. ඒකේ වන සංහාර සිද්ධ වෙනවා, සත්ව ඝාතන සිද්ධ වෙනවා විවිධ විදිහට. ඒ දේවල් වෙන්න බෑ.
මොකද හේතුව පාලකයා බැඳී ඉන්නවා මිනිස්සුන්ගේ විතරක් නොවේ සතා සිව්පා වගේ පවා ජීවිත ආරක්ෂා කරන්න. එතකොට දරුවනේ මේ සමාජයේ පාලකයා සත්ව හිංසනයෙන් වළකිනකොට එය සමස්ත සමාජයෙන් ප්‍රගමණයට බලපාන. එතකොට සතා සිව්පා වගේ පවා ජීවිත ආරක්ෂා කිරීම පාලකයාගේ වගකීමක්. එතකොට පළවෙනි ශික්ෂාපදයෙන් ආරක්ෂා වෙන්නේ අන්නේ කාරණා. දෙවෙනි එක මොකක්ද? අදින්නාදාන. පාලකයා හොරකමින් වළකිනවා නම් ඒ රටේ මිනිස්සුන්ගේ පොදු සම්පත් පොදු දේපල අවභාවිත වෙනවද? නැහැ. මොකද පාලකයාගේ පැවැත්මට අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන්නේ බදු ක්‍රමයක්. මුල් කාලේ නම් දාන්නේ. මොකද අස්වැන්නනේ. අනුරාධපුර යුගයේත් ගත්තා පොළොන්නරු යුගයේත් ගත්තත් මිනිස්සු බදු විදිහට මුල් කාලේ ගෙව්වේ තමන්ගේ අස්වැන්නෙන් කොටසක්. සාමාන්‍ය 6න් එකක්. සෙල්ලිපිවල තියෙන 6න් එකක් රජුරන්ගේ බදු කොටස වුණා කියලා. එතකොට පස්සේ කාලෙකට මුදල් වලින් බදු ගෙවුවා මිනිස්සු විවිධ ක්‍රම. ඒතර මේ බදු මුදල් පාලකයා හොරකම් කරොත් මොකද වෙන්නේ? ඒ රටේ මිනිස්සුන්ගේ ජීවිත සංවර්ධනය කරන්න තියෙන සමාජ සුබ සාධනීයට තියෙන මුදල් තමයි නැතු වෙන්නේ. ඒතර ඒකෙන් වෙනවා එකක් මේ සමාජයක් රටක් දියුණු කරන්න තියෙන මට්ටම අහිමි වෙලා යනවා. ඒතකොට පාලකයා හොරකමින් ඈත් විය යුතුයි. ඒතර එහෙම වුණාම තමයි රට සංවර්ධනය කරන්න පුළුවන්. ඒතර පාලකයා කරන සංවර්ධන ව්‍යාපෘති වලින් හොරකම් කරනවනේ. භාණ්ඩාගාරයෙන් හොරකම් කරනවනේ. විවිධ විදිහට මේ හොරකම කරන්න පුළුවන්. මුදල් වලින් විතරක් නෙමෙයි. කාලය, ශ්‍රමය ආදී හොරකම් කරන්න පුළුවන්. රාජ්‍ය නිලධාරීන් අවභාවිත කිරීමත් හොරකමක්. නිසි කාර්යයන් සඳහා රාජ්‍යයක් විසින් නඩත්තු කරනු ලබන නිලධාරීන් විවිධ අරමුණු සඳහා අවභාවිත කරොත් ඒකත් ශ්‍රමයේ හොරකම. බුද්ධිමය හොරකම වෙනවා. ඒතර පාලකයා මේ හොරකම කියන එකෙන් ඈත් වෙන්න ඕන. ඒ හොරකමින් ඈත් වුණොත් තමයි රටක් දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ජාතියක් දියුණු කරන්න පුළුවන්. ඒතර දෙවෙනි ශික්ෂාපදය ඉතාම වැදගත්. තුන්වෙනි කාරණේ කාමයේ සුමිච්ඡා. කාමයේ වරදවා හැසිරීම වලකී. පාලකයා ඊටාම කාමභෝගී. පංච ඉන්ද්‍රිය අදිලෙස පීනනය කරමින් ජීවත් වෙන්න උත්සාහ කළොත් මොකද වෙන්නේ? පාලනය ඔහුගෙන් ගිලිහී යනවා. දැන් අපේ රටේ හොඳම උදාහරණයක් මහනුවර යුගයේ අපි අවසාන සිංහල රජු විදිහට සලකන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුරු. ඊටාම කාමභෝගී ජීවිතයක නතු වෙලා එතුමාගේ ක්‍රියාකලාප නිසා සිංහල රාජ පරම්පරාව මෙතන අවසන් වෙනවා. ඔහු සිංහලයේ අවසාන රජුරු සිංහල අන්තිම රජුරු බවට පත් වෙනවා. ප්‍රති විජේරාජසිංහ ආදී නායක වංශික රජවරු තමයි පාලනය ගෙන යන්නේ. ඒතකොට මෙන්න මේ රටේ රාජ්‍ය පරම්පරාවක් පවා හිමි වෙන්නේ. බලපානවා මේ පාලකයාගේ පංචේන්ද්‍රිය අධික ලෙස පීනනය. කාමීසු මිච්ඡාචාර ශික්ෂාපදේ. ඛණ්ඩේ. එතකොට ඒ තුලින් රටක සමාජ සදාචාරය ආරක්ෂා. පාලකයා අනුවනි මිනිස්සු හැසිරෙන්නේ. ඒතර පාලකයා කාමච්ඡන්දෙන් අගතියට ගිහිල්ලා කාමී එල්බිලා ජීවත් වෙන කෙනෙක් බවට පත් වුණොත් මිනිස්සු තුල ඒ සදාචාරාත්මක මිමි නැතුව යනවා. ඒතර එහෙම වුණාම මොකද වෙන්නේ? පාලනයක් ගෙනන්න පුළුවන්ද? බෑ. ස්ත්‍රී දූෂණ, සමාජ අපචාර, බාල වයස අපරාධ ආදී විවිධ සමාජ විරෝධී දේවල් ව්‍යාප්ත වෙනවා. මේ පාලනයේ බිඳ වැටීම. එතකොට පාලකයා පූර්වාදර්ශී චරිතයක් වෙන්න ඕන. ඒකනේ අපේ සෙල්ලිපි වල තියෙන්නේ. නොබෝ සත්තු නෝරජ වම්ම කියලා නේ. නොබෝ සත්තු. බෝසත් නොවන කෙනෙක් මේ රටේ රජ වෙන්න බෑ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මේ බුදු වෙන පෙරම් පුරන කියන අදහස නෙමෙයි. බෝධිසත්ව ගුණ පාලක තුල තියෙන්න ඕන. ඒතර බෝධිසත්ව ගුණ කියලා අපි අදහස් කරන දෙයක් තියෙනවා. සතර බ්‍රහ්ම විහරණ මෙන්න මේ බෝධිසත්ව ගුණ. ඒතර බුදු වෙන්න ඉන්න මට්ටමට පාලකයා තමන්ගේ සීලමය ප්‍රතිපදාව ගොඩනගා ගන්නවා. ඉතින් කියන්නේ තපස් රකින්න කියන එක නෙමෙයි. තමන්ගේ ගෘහාශ්‍රිත ජීවිතය ඒ සීමාවන් තුල ඉඳලා
පාලනය ගෙන යන්න ඕන. ඒතකොට එහෙම වුණොත් තමයි මේ පාලනය ඊටාම ක්‍රමානුකූල පාලනයක් බවට පත් වෙන්නේ. ඊළඟට බොරුවෙන් වළකින්න ඕන. පාලකයා බොරු කියන්න ගත්තොත් මිනිස්සු තුල පාලකයා සම්බන්ධ විශ්වාසය නැතු යනවා. පාලකයා අවිශ්වාස කටයුතු වෙනවනේ. විශ්වාසය හීන වෙලා යනවා. ඒතර පාලකයා නිතරම විශ්වාස කටයුතු කෙනෙක් බවට පත් වෙනවා. ඒක විශ්වාස කටයුතු වෙන්නේ ඔහුගේ වචනේ. දැන් බුදුහාමුදුරුවෝ යථාවාදී තථාකාරී ගුණය තිබුණානේ. කිව්ව දේ කරනවා, කරපු දේ කියනවා. ඒක පෞරුෂ ලක්ෂණයක්. ඒක පාලකයා තුලත් ඒ බොරුවෙන් වැළකීම. ඇතුළේ දැන් මුසාවාදා ශිෂ්ඨාපදයේ ඇතුළේ වාක් සුචරිතයම තියෙනවා. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන කියන මේ හතරෙන් වළකින්න. ඒ වැළකුණාම තමයි පාලක සත්‍යවාදී වෙන්නේ. ඔහුගේ වචනේ මිනිස්සු පිළිගන්නවා. ඔහු කෙරේ විශ්වාසය තියෙනවා. නැත්නම් ඔහු බොරුකාරයෙක් වුණොත් මිනිස්සු ඔහු පිළේ තබන විශ්වාසය නැති වෙනවා. ඒතර ඔහුට ජනතාවගේ පක්ෂපාතීත්වය නැවත දිනා ගන්න වෙන්නේ නැහැ. ඒතර ඔහු සත්‍යවාදී වෙනවා. මේ සත්‍යවාදී භාවය තාම වැදගත්. ඊළඟට රහමෙරින් වෙන් වෙන්න. දැන් ශ්‍රී වික්‍රම රාජසිංහ වගේ පාලකයෝ අවසානයේ බිඳ වැටෙන්න බලපාන්නේ රහමෙරට ඇතුළු වුණා කියලානේ සමහර විදේශී වාර්තාවල තියෙනවා. ඒක ඇත්ත හෝ අසත්‍ය හෝ වේවා ඒක පේනවා. පාලකේ බිඳ වැටෙන්න මත්පැන් මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහිම තමයි. පාලනේ බිඳ වැටෙනවා. ඒතර පාලකයා මේ මත් වතුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් ඔහුගේ සිහිය විකල් වෙනවා. මොකද බුදුදහමේ උගන්වනවනේ පැහැදිලිව. මොකක්ද උගන්වන්නේ? සුරාපානේ ආදීනව. ඒක එකක් තමයි බලාගෙන ඉන්නකොට ධනෙ විනාශ වෙලා යනවා. ඊළඟට අවිශ්වාස කටයුතු පුද්ගලයෙක් වෙනවා. ඊළඟට සිහි මුලා වෙච්ච පුද්ගලයෙක් වෙනවා. රෝගවලට ආයතන. රෝග බහුල වෙනවා. ඒතර පාලකයා නිරෝගී නැත්තම් රාජ්‍යයක් කරන්න පුළුවන්ද? බෑ. ලෙඩෙක්ට රාජ්‍යයක් ගෙනියන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ අපි කිය රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් වෙලා කියලා. නිරෝගීකම්. ඒ නිරෝගකම පාලකයාගේ කායික මානසික කියන උභයාංශයම තියෙන්න ඕන. එක පැත්තක් විතරක් නෙමෙයි. දැන් කියන ටික කරපම පාලකයා කායික නිරෝගීකම තිබ්බම ඇති කියලා නෑ. මානසිකව නිරෝගී වෙන්න ඕන. මානසික සෞඛ්‍ය හොඳ මට්ටමක තියෙනවා. නැත්නම් පාලනයක් ගන්න බෑ. ඒකට අන්නේ ಗುಣධර්ම මේ පංචශීල ප්‍රතිපදාව පාලකෙක් තුල පළවෙනියෙන්ම වර්ධනය වෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. ඒතර පාලනයේදී මේ පංචශීල ප්‍රතිපදාව ඊටාම වැදගත්. ඊළඟට පාලකයන් තුල තියෙන්න ඕන දස රාජධර්ම. දස කියන්නේ 10යිනේ. රාජධර්ම 10ක් තියෙනවා. මේ 10 ඊටාම වැදගත්. මේ ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතේ සාර්ථක වෙන වැදගත් වෙන කාරණා 10ක්. දාන සීල දානීය පළවෙනි එක. දාන සීල පරිත්‍යාග අජ්ජව මජ්ජවන් තප අකෝදව හිංසාච කන්තිච විරෝධතා. ඔක පාලියෙන් කොහොමද කියන්නේ? පළවෙනි එක මොකද්ද? දානය. දානය කියන්නේ මොකද්ද? පාලකයා දිලින්දම් සඳහා. මොකද රටේ දුප්පතුන් බහුල වුණොත් ඒ රට පිරිහෙනවා. ඒක පැහැදිලි බුදුහාම දේශනා කළා තියෙනවා. දිලිඳුකම දුකක් කියලා. එතකොට දානය කියලා කියන්නේ මොනවද? දිලින්දම් සඳහා ඒ අයගේ රැකී ආරක්ෂා, ව්‍යාපාර ආදී දේවල් ඇති කරගන්න අවශ්‍ය කරන ගොවිතැන් කරන බීජාධාර ඒත් එක්ක වෙළඳාම් කරන ඒවට ප්‍රාග්ධනය විවිධ විදිහට ඒ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න අවශ්‍ය කරන පහසුකම් සපයනවා. ඒක තමයි දානය කියලා කියන්නේ. නැතු මේ සීන කොම් බෙදලා දෙන එක නෙමෙයි දාන කියලා කියන්නේ. නිශ්ශංකමල රජුරෝ වගේ රජවරු නිශ්ශංක දාන වර්ෂා කියලා තිබ්බා කියලා පොත්වල තියෙනවා. ඒ කියන්නේ වස්තු බෙදා හැරියා කියන්නේ. එතනින් අදහස් කරන්නේත් මේ නිකන් දුන්නා කියන එක නෙමෙයි. දිලිඳු අයට තමන්ගේ ජීවිකා වෘත්තිය මනාව කරන් යන්න අවශ්‍ය කරන ශක්තියක් තමයි ඒ සපයන්නේ. ඒ අවශ්‍ය කරන පසුබිම එලි කළා දෙනවා. ඒතර දාන. ඊළඟට සීල. සීලය ඊටම වැදගත්. දැන් සීලය ගැන කිව්වොත් එහෙම පාලකයෝ සීල් ගන්න කියන එක නෙමෙයි.
කායවක් සමුදාන. කය වචන දෙක හික්මව ගන්න ඕන. ඒතර පාලකෙක් මේ කායික හික්මීම සහ වාචසික හික්මීම නොතිබුණොත් විවිධ අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතර කායික වාචසික හික්මීම පාලකයෙක්ගේ පැවැත්මට අත්‍යවශ්‍යයි. එහෙම නොවුනොත් පාලනය ගෙනියන්න බෑ. පරිත්‍යාග කියලා කියන්නේ මොකද්ද? පාලකෙක් තමන්ගේ ධනය, කාලය, ශ්‍රමය රටවැසියා වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ඒ තමන් රටවැසියාගේ සුභසිද්ධිය වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරනවා. තමන්ගේ ශ්‍රමය, තමන්ගේ ධනය කැප කරොත් තමයි ඒක පරිත්‍යාග වෙන්නේ. ඊපස්සේ ඍජු බව තියෙන්න ඕන පාලකෙක් තුල. ඍජු බව කියන්නේ මොකද්ද? නිවැරදි තීන්දුව తీරන නිසි ලෙස නිසි අවස්ථාවට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ඍජු බවක්. අර මඩේ හිටපු ඉන්න වගේ දෙපැත්තටම වැනි ඉන්නේ නැතුව අවශ්‍ය ඍජු තීරණ ගන්න ඕන. ඒ කියන්නේ නීති විරෝධීව යම් කෙනෙක් කටයුතු කරන ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග නීත්‍යානුකූල නීතියට අනුව ගැනීමට පාලකයා ඍජු වෙන්න ඕන. ඔහු පක්ෂපාතීත්වයෙන් යුක්තව කටයුතු කරොත් සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ රට පරිහානියටපත් වෙනවා. ඒත් එක මෘදු ගුණයක් තියෙන්න ඕන. මෘදු කියන්නේ මෛත්‍රිය, කරුණාව කියන ගුණ හදවත තුල ඇති වෙන්න ඕන. මෘදු කියන්නේ තෙතමනේ සහිත බව. ජනතාව පිළිබඳ මෘදු ගුණයක් තියෙන්න ඕන. ඒ ජනතාවට ඇහුම්කන් දීමක් පාලකෙක් තුල තියෙනවා. ජනතාව පිළිබඳ කරුණාවක් තියෙනවා. මෛත්‍රියක් තියෙනවා. අන්න ඒ ගුණ ඇති කරගන්න. තපස තියෙනවා. තපස කියලා කියන්නේ ඉන්ද්‍රිය දමනය කරගත්ත තාපසය කියලා කියන්නේ. අන්න ඒ தත්වෙට ඉන්න ඕන. අක්කෝදු. අක්‍රෝධී බව. ඊටම වැදගත්. ක්‍රෝධ නොකිරීම. පාලකෙක් ක්‍රෝධය ඇති කරගත්තොත් ඊටම විශාල ගැටලුවක්. දැන් හිට්ලර් වගේ පාලකෙක් ක්‍රෝධයෙන් උස්සන්න උනා. ඒතර ඔහු ඒකෙම බිඳ වැටලා ගියා. ඔහු අවසානයේ මිය යනවනේ. ක්‍රෝධය පාලනය කරගන්න. අවිහිංසාව. හිංසාවෙන් තොර වෙන්න. මිනිස්සුන්ට විතරක් නෙමෙයි සතා සිව්පාවට පව හිංසාවෙන් තොර වෙන්න. එතකොට හිංසාව කියන එක පාලකෙක් තුළ තිබුණොත් තමයි තව රාජ්‍යයක් අත්පත් කරගන්න. තව ජාතියකට හිරිහැර කරන්න. තව පිරිසක් උසස් කොට සලකලා තව පිරිසක් පහත් කොට සලකන්න. නැඹුරු වෙන්න. කන්ති. ඉවසීම ඉතාම වැදගත්. කන්ති කියන්නේ ඉවසීම. ඉවසීම තියෙන්න ඕන පාලකෙක් තුළ. ඉවසීම නැතුව මොකද වෙන්නේ පාලකෙක්ට? ඔහුගේ පාලනය බිඳ වැටෙනවා. ඔහුට ඒක කරගෙන යන්න බැරි වෙනවා. ඒක ඉවසීම ඊටාම වැදගත්. එහෙනම් ඉවසීම තියෙන්න ඕන වැදගත් ගුණයක් පාලකෙක් තුළ. පාලනයක් ගෙනියනකොට. මොකද ක්‍රෝධය තුලින් ඉවසීම යටපත් වෙනවා. ඒක ක්‍රෝධය උස්සන්න ඕන පාලකෙක් ගන්න තීන්දුව తీරන ක්‍රෝධයෙන් ගන්න තීන්දුව తీරන ඊටාම බරපතලයි. වෛරෙන් ගන්න තීන්දුව ඊටාම බරපතලයි. ඒක ඉවසීම පාලකෙක් තුළ තියෙන්න ඕන වැදගත්ම කාරණය. ඊළඟට අවිරෝධතා ගැටීමෙන් වළකින්න. ඒක පාලකෙක් යම් යම් පාර්ශවයන් එක ගැටෙන්න උත්සාහ කරනවා නිතරම පක්ෂපාතීත්වය ඔස්සේ. ඒකෙන් වෙන්නේ ඒ පාලනය ගෙන යන්න අපහසු වෙනවා. ඒක පාලකෙක් ප්‍රධාන වශයෙන්ම මේ අවිරෝධතාව ගුණය පුහුණු කරන්න ඕන. ඒතර පාලකයෙක් තුල තියෙන්න ඕන ගුණ 10ක් දසරාජ ධර්මවල තියෙනවා. මේ කාරණා 10 බලන්න. ඇත්තටම පාලකයෙක් මේ කාරණා 10 ජීවිතේට එකතු කරගත්තොත් මොකද වෙන්නේ? මේ පාලකයාගේ මේ ජීවිතය විතරක් නෙමෙයි පෞද්ගලික ජීවිතය නෙමෙයි රටට වෙන සේවය. කොයිතරම්? ඒතො රාජ්‍ය පාලකයෙක් රටක් අනුගමනය කරන්න අවශ්‍ය කරන මූලධර්ම පද්ධතියක් තමයි මේ දසරාජ ධර්ම වලින් අදහස් කරන්නේ. ඒක හොඳට පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ. අපි බලමු ඊළඟට. සතර අගතියින් වෙන් වෙලා සතර සංග්‍රහ වස්තු වලට යන්න ඕනේ. මොනවද සතර අගති කියලා කියන්නේ? ඡන්දා, දෝසා, බය, මෝහ. ඡන්දයෙන් අගතියට යන්න බෑ. දේශයෙන් අගතියට යන්න බෑ. මෝහෙන් අගතියට යන්න බෑ. ඡන්දා, දෝසා, බයෙන් අගතියට යන්න බෑ. ඒතර පාලකේ මෙන්න මේ සතර අගතීන් වලින් වළකින්න ඕන. ඒක විරතියට අයිති වෙයි. ඒක විරති. අපේ දරුවෝ බෞද්ධ සංස්කෘතිය පළවෙනි පාඩමේදී විරතිය හා සමාදානය ගැන ඉගෙන ගන්න ඕනේ.
විරතියට. සතර අගතිය අයිති වෙන්නේ විරතියට. ඊළඟට සතර සංග්‍රහ වස්තු. ඒක සමාදානයට. සමාදන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනුගමනය කරන්න. ඒතර මේක වාරිත්‍ර. වාරිත්‍ර සීල මේක චාරිත්‍ර. චාරිත්‍ර හා වාරිත්‍ර කියලා මේ සීල් දෙකක් තියෙනවා. එතකොට චාරිත්‍ර සීලය වාරිත්‍ර සීලය. චාරිත්‍ර වලට තමයි සතර සංග්‍රහ වස්තු අයිති වෙන්නේ. දානේ, ප්‍රිය වචනේ, සමානාත්මතා, අත්චර්යා. එතකොට මෙන්න මේ කාරණා හතර පාලකයා ජීවිතයට එකතු කරගත යුතුයි. අර හතර ඉවත් කර වාරිත්‍ර අතහැරිය යුතුයි. ඡන්දා දෝසා බය මෝහ. ඒ හතර ඈත් කරන්න. ඔන්න එතකොට පාලකේ සතර අගතිය හා සතර සංග්‍රහ වස්තු ජීවිතේ වැදගත් කාරණා. ඊට සප්ත අපරිහානීය ධර්ම ලිච්ඡවීන්ට දේශනා කර ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම 7. අපේ දරුවෝ දන්න. මේ ටික එකතු කරගන්න ඕන ජීවිතේට. මේ පාලන මූලධර්ම. මෙන්න මෙහෙම වුණාම තමයි ඉතා මනවින් පාලනයක් පාලකෙට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මොකද වෙන්නේ? පාලනය බිඳ වැටෙනවා. ඒතර අපි මේ අද පාඩමෙන් අපි ඉගෙන ගත්තේ ආදි බෞද්ධ පාලකින්ගේ සිරිත් විරිත් කිහිපයක්. මොනවද මේ සිරිත් විරිත්? සතර සංග්‍රහ වස්තු, දස රාජ ධර්ම, දස සක්විතිවත්, සප්තර පරිහානීය ධර්ම කියන කාරණා. මෙන්න මේ ටික අපේ දරුවෝ බලා ගන්න ඕන. ඒතර මේ පාඩමේ ප්‍රධාන අරමුණ මේ කරුණු කටපාඩම් කර ගැනීම නෙමෙයි. අපේ දරුවෝ මෙන්න මේ දේවල් ජීවිතේට එකතු කර ගන්න ඕන. මොකද ඔබ යම් දවසක පාලන තන්ත්‍රයට යොමු වෙන්න පුළුවන්. ඒතර එහිදී ඔබ ප්‍රජාවගේ සුබ සිද්ධියට යහපැවැත්මට අවශ්‍ය කරන ඒ මූලධර්ම ඔබ ජීවිතය තුළින් ඔබට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ දහම් පාසලේ අපි උගන්වන්නේ එකක් කරුණු විතරක් නෙමේ. ඒ ජීවිතයට එකතු කරගෙන ජීවිතය කොහොමද අපි සාර්ථක කරගන්නේ. ඒතර මේ කරුණු අනුගමනය කරන පාලකයා අවසාන බෞද්ධින්ගේ නිෂ්ඨාවන නිවන කියන එකට අවශ්‍ය කරන පාරක් යොමු කරගන්න. පාරක් එලිපෙහෙලි කරගන්න. එතකොට පාලන මූල ධර්ම වලට අවශ්‍ය කරන ශක්තිය මේ තුලින් ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දරුවනේ අපි ඊළඟ දවසේ අපි සම්බන්ධ වෙමු මේ දෙවෙනි කොටසත් එක්ක. එහෙනම් අපේ සියලු දරුවන්ට සෙරුවන් සරණයි. සප්ප දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී දහම් පාසල් අධ්‍යාපනය.